අයිබෝන් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් 11 වන පාඩම් ඒකකට අදාළ දේශීය වෙළඳාම සම්බන්ධ පාඩම් පරිච්ඡේද සියල්ලම බොහොම විශ්ලේෂණාත්මකව ගැඹුරින් තාර්කිකව සාකච්ඡා කරලා ඉම කරා ඔබට මතක ඇති. අද මේ පාඩම් පරිච්ඡේදය අපි සාකච්ඡා කරන්න යන්නේ දේශීය වෙළඳාම සම්බන්ධයෙන් 2000 වසර සිට 2021 දක්වා. එනම් වසර 22ක යොමු වෙච්ච විභාග ප්‍රශ්න සහ 2022-23 විභාග වලට අනුමාන කරලා මම විසින් සම්පාදනය කරපු අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන්න. එහිදී පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ඒ ප්‍රශ්නවලට අපේක්ෂිත පිළිතුරුවල ධාරිතාවය සහ පිළිතුරුවල ස්වභාවය අනිවාර්යයෙන්ම අවධාරණය කරන්න වෙනවා. ඊට අමතරව පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ඒ ප්‍රශ්න කොටස් සඳහා ලකුණු ලබා දෙන ආකාරය ගැන අනිවාර්යයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ. පිළිතුරු ලෙස අපේක්ෂිත ධාරිතාවය, ඒ කියන්නේ පිළිතුරු සංඛ්‍යාව, ඒ වගේම පිළිතුරු ස්වභාවය. ඒක විස්තරාත්මක පිළිතුරක්ද, නිශ්චිත පිළිතුරක්ද, කරුණු වශයෙන් ලියන පිළිතුරක්ද, අසමානකම්ද, සමානකම්ද, සංසන්දනාත්මකව පිළිතුරක්ද ආදී වශයෙන් අපි පිළිතුරු වල ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඒ පිළිතුරු අපි ඉදිරිපත් කරන ධාරිතාවය අනුව ලැබෙන ලකුණු ප්‍රමාණයත් අපි අවබෝධ කරගන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අපි විභාගයේදී කිසිදු චකිතයකින් තොරව, පීඩනයකින් තොරව, දැඩි විශ්වාසයෙන් යුතුව ලැබෙන සම්පූර්ණ ලකුණම ලබා ගන්න පුළුවන් වන ආකාරයෙන් පිළිතුරු සැහැල්ලු ලියන්න පුළුවන් වෙන්නේ. අනිවාර්යයෙන්ම අපි ඉගෙනගත්ත න්‍යායාත්මක කොටස් වල ඵල ලැබෙන්නේ නම්, ඵල නෙලා ගන්න නම් අනිවාර්යයෙන්ම විභාගෙදී පිළිතුරු ලිවීමේ කලාව හේවත්, පිළිතුරු ලිවීමේ ක්‍රමවේදය හේවත්, පිළිතුරු ලිවීමේ තාක්ෂණය ඔබ ප්‍රගුණ කරගන්න ඕනේ. දැන් මේ වගේ අපි ප්‍රශ්න සාකච්ඡා කිරීම තුළ ඔබත් නොදැනීම નિરાයාසයෙන් මේක වර්ධනය වෙනවා. හැබැයි එකම දේ, ඔබ මේ ප්‍රශ්න සාකච්ඡාව අද පාඩම් පරිච්ඡේදයෙන් ඉවර කරන්න බැරි වෙන්න පුළුවන් වුණොත් ඊළඟ පරිච්ඡේද වලටත් අනිවාර්යයෙන්ම ඔබ උනන්දුවෙන් සහභාගී වෙන්නට ඕනේ. ඒක ඔබ සමහරට ඔබ තනියමත් නැවත නැවතත් පරිශීලනය කරන්න ඕනේ. එසේ කිරීම තුළ ඔබට අනිවාර්යයෙන්ම ඔබත් නොදැනීම බියසක නැතුව විශ්වාසයෙන්, ඒ වගේම වඩා නිවැරදි සහ අංග සම්පූර්ණ පිළිතුරු ලිවීමේ ශක්තිය ලැබෙනවාමයි. ඒ ප්‍රයෝජන ඔබ අනිවාර්යයෙන්ම ගත යුතුයි. පැහැදිලිනේ? රයිට්. අපි බලමු මුලින්ම පළවෙනි ප්‍රශ්නය. අපි මුලින්ම කරන්නේ ව්‍යුහගත අභ්‍යාසය. ඒ කියන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයට අදාළ, රචනා ශෛලී ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න 2000 අවුරුද්දේ මේකෙන් ප්‍රශ්නයක් යොමු වෙලා නැහැ මොන හරි හේතුවක් මත. ඒ කියන්නේ වාස්තික ප්‍රශ්න තියෙනවා. 2001 විභාග ප්‍රශ්න 6 වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 1. 6 වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 1 වශයෙන් යොමු වෙලා තියෙන ප්‍රශ්නය. තොග වෙළෙන්දාගෙන් නිෂ්පාදකයාට, සිල්ලර වෙළෙන්දාට සහ මහජනයාට සිදුවන සේවාවන් දෙක බැගින් වෙන වෙනම සඳහන් කරන්න. පැති 3ක් අහනවා. ඒ කාලේ මතකනේ කරුණු 4කට ලකුණු 4ක් නැහැනේ. ඒක 2010 ඉඳන් වෙනස් වුණේ ලකුණු 4ක් වුණේ. ඒ කාලේ කරුණු 3යි, ලකුණු 3යි. එහෙනම් අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදකයට 1 ලකුණයි, සිල්ලර වෙළෙන්දාට 1 ලකුණයි, මහජනයාට 1 ලකුණ බැගින් අපේක්ෂා කරන ලකුණු 3 බෙදලා යන්නේ විදියටයි. ඒකම සාමාන්‍ය මේ වගේ ප්‍රශ්නයක සමහර අවුරුදු වල නිෂ්පාදකයට 1 කරුණයි, සිල්ලර වෙළෙන්දාට 1 කරුණයි, මහජනට 1 කරුණ අපේක්ෂා කරලා තියෙනවා. මේ වගේ මේ කරුණු සංඛ්‍යාව දීලා නැති අවස්ථාව. දැන් මේක දීලා තියෙනවනේ, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දීලා තියෙනවනේ. තේරෙනවද? සමහර අවුරුදු වල, ඒ කියන්නේ මේ 2 කියන එක දීලා නැත්තම් 1 බැගින් අපේක්ෂා කරලා තියෙනවා. සමහර වර්ෂවල 2 බැගින් අපේක්ෂා කරලා තියෙනවා. මොකද්ද නිගමනේ? ඔයාලගේ ඒකට හුරු වෙන්නේ මොකද්ද නිගමනේ? කොහොමත් කරුණු 2 බැගින් ලියන්න. අපිට දිවස් නැහැනේ 1ද 2ද කියලා. 2 කියලා සඳහන් නැත්තම් අනිවාර්යයෙන්ම කරුණු 2 බැගින් ලියන්න. දැන් මේකෙත් 2 බැගින් අපේක්ෂා කරනවානේ. කරුණු 2කට ලකුණු භාගය බැගින් 1යි. එහෙමයි ලැබෙන්නේ. ඒ නිසා සඳහන් නොකලත් කරුණු 2ක් ලියන්න 3 බැගින් ලියන්න එපා. තේරුම්න්නේ. 3ක් 4ක් ලියන්නම එපා. තේරුම් 3ක් 4ක් ලියන්න පුළුවන් අපිට දෙපැත්ත ඇහුවොනා. නිෂ්පාදකයර වෙලෙන්දර මේක තුන් පැත්තක් අහනවනේ. අනිවාර්යයෙන්ම උපරිම
දෙකකින් තමයි ලියන්න ඕනේ. අන්න ඒවා තමයි තේරුම් ගන්න ඕනේ. මොකද ඒවා අපේ මේ කාරණා තේරුම් ගන්නවා කියන්නේ අපි විභාගෙට අපේක්ෂා කරන නිවැරදි ධාරිතාවෙන් පිළිතුරු ලියනවා. ඒ ධාරිතාව ඉක්මවා පිළිතුරු ලියා අනවශ්‍ය ලෙස කාලය නාස්ති කරලා යට තියෙන ප්‍රශ්නයකට පිළිතුරු ලියන් තියෙන කාලය අපි අහිමි කරගන්නේ නැහැ. අපි කාලයත් හොඳට කල්පනාකරණය කරනවා. පැහැදිලිනේ? රයිට්. එhmenan මුලින්ම බලමු නිෂ්පාදකයට මේ කාරණා තුනක් තියෙනවා. අපි වගේ සීරිසයක් දාලාම ලියන එක වඩා හොඳයි. නිෂ්පාදකයට ලිව්වා, ඉරක් ගැහුවා, පිළිවෙලට ලිවංක දාන්න මේ වගේ. මතකනේ මම හැමදාම කියන දේ. මම පේමාකින් කරපු වකවානුවේදී සමහර ටීචර්ස්ලා පෙන්නනවා බලන්න කියලා මගේ නම කියලා මේ හොඳට වැඩ කරපු ළමයි. ඒකම බලන්න මේ කාලකන්ණි ළමයි මොනවට ඇවිල්ලාද දන්නේ නැහැ මේ ඉස්කෝලේ අම්මලා තාත්තලාගේ බලාපොරොත්තු සුන් කරගෙන බායිනෝ නැති වෙන්නේ. ඒතකොට බොහොම කේන්තියෙන් තමයි පේපර් එක බලන්නේ. නමුත් මේ ළමයි හරි පිළිවෙලයි. හරිම නීට්. දක්ෂ ළමයි කියන සුබවාදී මානසිකත්වයෙන් උත්තර පත්‍රය බලනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ලකුණු කීපයක් හරි ඔබට වැඩිපුර ලැබෙනවා. ඔබ එහෙම සූක්ෂම වෙන්නට ඕනේ. තේරෙනවද? ඒ සූක්ෂමතාවය අත්‍යවශ්‍යමයි. මොකද අපි පේප්මාකින් කරද්දී හැම දවසම 10 මාර 11 වෙනකොට පෙන්ඩෝල් පෙත්තක් දෙකක් නොබන කෙනෙක් නැති දරුලුවකක් වුණා. ඇයි? සමහර එක අකුරු පිළිවෙලක් නැහැ. ඒ වගේම පිළිතුරු ලියලා පිළිවෙලක් නැහැ. ඡේද වෙන් කරලා නැහැ. අංක කරලා නැහැ. අපි තමයි අංක හොයන්න ඕනේ. තේරෙනවද? උළුවකක් වුමනේ. ඔය අතර මේ වගේ සීර්ෂ වෙන් කරලා පිළිවෙලට අංක දාලා ඊටාම කෙටියෙන් නිවැරදි පිළිතුරු සම්පූර්ණ ලෙස ලියපු උත්තර පත්‍රයක් හම්බුනම මොනතරම් සතුටින්ද අපි ඒක පරිශීලනය කරන්න බලන්න. ඒ සතුට ප්‍රතිඵලය මොකද සමහරට ලකුණු භාගයක් දෙන්නත් පුළුවන් එකක් දෙන්නත් පුළුවන්. එකක් දෙන්න බැරි මට්ටමේ සමහරට ලකුණු එකම දෙනවා භාගය වගේ එකතු වෙනවා. ඒ වගේ ලකුණු 4ක් 5ක් එකතු වුණොත් මොකද වෙන්නේ? ඒක විශාල ප්‍රාතිහාර්යයක් වෙනවා ඔබට ඒ සාමාර්ථයකට. පැහැදිලිනේ? රයිට්. මුලින්ම නිෂ්පාදකයාට. පළවෙනි එක තමයි නිෂ්පාදකයාගේ භාණ්ඩ තොග වශයෙන් බෙදා හරින. හරිනේ? නිෂ්පාදකයාගේ භාණ්ඩ තොග වශයෙන් බෙදා හරිනවා. ඒ නිසා නිෂ්පාදකයා නිපදවන භාණ්ඩ ඉක්මනින් අවසන් වෙනවා. ඒ නිසා නිෂ්පාදකයාට නැවත නිෂ්පාදන වටයක් ආරම්භ කිරීමේ අවස්ථාව උදා කරනවා. ප්‍රධාන වාසිය එකයි. තොග වෙලෙන්දා අකාර්යක්ෂම වුණොත් තොග වෙලෙන්දා අඛණ්ඩව භාණ්ඩ තොග වශයෙන් බෙදා හැරීම නැත්නම් නිෂ්පාදකයාගේ නිෂ්පාදනය කිරීමේ වේගය අඩු කරන්න වෙනවා. මොකද නිපදවල ගොඩ ගැහෙනවානේ. නිෂ්පාදකයා ළඟත් ගබඩා පහසුකම් නැත්තම් තොග වෙලෙන්දගේ ගබඩාත් පිරිලා නම් මොකද වෙන්නේ? තොග රැස් කරන තැනක් නැහැ. අනිවාර්යයෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙනවා. එහෙම වෙන්නේ නැහැ. නිෂ්පාදකගේ භාණ්ඩ තොග වශයෙන් අඛණ්ඩව බෙදා හරින නිසා. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි ගබඩා කිරීම, ප්‍රවාහනය, ප්‍රචාරණය වැනි කාර්යයන් නිෂ්පාදකයා වෙනුවෙන් ඉටු කරයි. තවස්සේය. නිෂ්පාදකයා වෙනුවෙන් භාණ්ඩ විකුණන විතරක් නෙවෙයි. ප්‍රවාහනය කිරීම කරනවා. ප්‍රචාරණය කරනවා. ගබඩා කිරීම වැනි අමතර සේවා ඉෂ්ට කරනවා. ඒ මගිනුත් මොකද වෙන්නේ? නිෂ්පාදකයාට විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා. සේවාවක් ඉෂ්ට කරනවා. තුන්වෙනි එක තමයි නිෂ්පාදකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා අඩු කරේ. දැන් නිෂ්පාදකයාට කාරක ප්‍රාග්ධනයක් ඒ කියන්නේ එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධනනේ දරුණේ කාරක ප්‍රාග්ධන කියන්නේ. එහෙනම් නිෂ්පාදකයාට පුළුල් කාරක ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නිෂ්පාදකයා නිෂ්පාදනයට අමතරව ගබඩා කරනවා නම්. ඒ ගබඩා නඩත්තු කරන්න, භාණ්ඩ ආරක්ෂා කරන්න. තේරුණාද? ඒ භාණ්ඩ ප්‍රවාහනය කරන්න. ඉන්ධන වියදම් යනවා. සමහර රීදුරු වේතන දෛනික රීදුරු වේතන යනවා. ඒක වාහන යම් යම් අලුත් වැඩ කිරීම කරන්න වෙනවා. තේරුණාද? ප්‍රචාරණය කිරීම කරන්න. ඒ වගේ දෛනිකව දරන්න සිදුවන වියදම් වැඩි වෙද්දී කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. නමුත් දැන් ඒ අමතර සේවා කරන්නේ කවුද? තොග වෙලෙන්දා. ඒ නිසා ව්‍යාපාරිකයාගේ නැත්නම් නිෂ්පාදකයාගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා අඩු කිරීමෙන් එයාට මුහුණ දීමට සිදු විය හැකිව තිබූ මූල්‍ය ගැටලු මොකද වෙන්නේ? निराකරණය වෙනවා. මූල්‍ය ගැටලු निराකරණය වෙනවා. පැහැදිලිනේ? ඊළඟට නිෂ්පාදනය සහ පරිභෝජනය අතර කාලපරතරය අඩු කරනවා. නිෂ්පාදනය සහ පරිභෝජනය අතර කාලපරතරය අනිවාර්යයෙන්ම අඩු කරනවා. තේරුණාද? දැන් නිෂ්පාදකයා නිපදවන එක පාරිභෝගිකයා අතර පත් කරන්න පමා වුණොත් ඒකත් අවාසියක් නේ. ඒකත් අවාසියක්. නමුත් ඉක්මනින් තොග වෙළඳුන් වශයෙන් බෙදා හරිනවා.
සිල්ලර වෙළඳුන්ට ඒගොල්ලෝ ඉක්මනින් අලෙවි කරනවා. එහෙනම් අර කෙලින්ම නිෂ්පාදනයේ සහ පරිභෝජන අතර කාල පරතරය අනිවාර්යයෙන්ම අඩු කරනවා. පැහැදිලිනේ? ඒතර ලකුණු භාගයේ බැගින් කරුණු දෙකට ලකුණු එකක් ලැබෙනවා. මේ වගේ පුළුවන් තරම් කරුණුම ලියන්න. අනවශ්‍ය දීර්ඝ පිළිතුරු ලියන්නම එපා. අනවශ්‍ය දීර්ඝ පිළිතුරු ලියන්නම එපා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟට සිල්ලර වෙළෙන්දට. එයාටත් ප්‍රයෝජන තියෙනවානේ. එකක් තමයි කුඩා තොග වශයෙන් ලබා දීම. දැන් තොග වෙළෙන්ද මහා පරිමාණ වශයෙන් මිලදී අරගෙන බල්ක් බයින් කරලා එයාගේ ගබඩාවල රැස් කර තබලා සිල්ලර වෙළෙන්දට දරන්න බැරි ප්‍රමාණ වලින් තොග බෙදා හරින්නේ නැහනේ. ඒ නිසා සිල්ලර වෙළෙන්දට දරන්න පුළුවන් ප්‍රමාණයෙන් කුඩා තොග වශයෙන් බෙදා හරින එක ප්‍රධාන ප්‍රයෝජනයක් වෙනවා. පැහැදිලිනේ? දෙවෙනි එක තමයි ණය පහසුකම් ලබා දීම මගින් ප්‍රාග්ධන අවශ්‍යතා අඩු කරනවා. දැන් ඇත්තටම සිල්ලර වෙළෙන්දගේ ව්‍යාපාරය ආරම්භ කරන්න, ආරම්භ කර ව්‍යාපාරය පුළුල් කරන්න, ඉල්ලුම නැත්තම් ගනුදෙනුකරුවන් වැඩිවීමට සමගාමීව අලෙවි කරන භාණ්ඩ ප්‍රමාණය ධාරිතාව වැඩි කරගන්න ප්‍රාග්ධන අවශ්‍යතා ඇති වෙනවා. ඒ ප්‍රාග්ධන අවශ්‍යතා ඇති වුණාම මොකද වෙන්නේ? තොග වෙළෙන්ද සාධාරණ පොලියක් යටතේ සාධාරණ කොන්දේසි යටතේ ණය පහසුකම් සපයනවා. මොකද තොග වෙළෙන්දට ඕනේ සිල්ලර වෙළෙන්දු ප්‍රකෘතිමත් කරගන්න. සිල්ලර වෙළෙන්දු සංඛ්‍යාව වැඩි කරගන්න. එහෙම වැඩි වෙන තරමට සිල්ලර වෙළෙන්දු සිල්ලර වෙළඳාම මහා පරිමාණයෙන් කරන තත්වයකදී තමයි තොග වෙළෙන්ද ක්‍රියාවලියත් මහා පරිමාණ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තොග වෙළෙන්ද නිතරම සිල්ලර වෙළෙන්දගේ මූල්‍ය දුෂ්කරතා නැති කරගන්න මූල්‍ය පහසුකම් සපයනවා. ප්‍රධානම සේවයක්. දෙන්නටම දැන් තොග වෙළෙන්ද මේ කරන සේවාවෙන් දෙන්නටම අන්‍යෝන්‍ය සේවාවක් ඇති වෙනවා. අයි සිල්ලර වෙළෙන්දගේ මූල්‍ය ප්‍රශ්න විසඳන එකක්. අනෙක් පැත්තෙන් ඒ මූල්‍ය ප්‍රශ්නේ විසඳිලා සිල්ලර වෙළෙන්ද ක්‍රියාශීලී වෙළඳාමකට යුක්ත වෙනකොට මොකද වෙන්නේ? තොග වෙළඳාටත් තමන්ගේ වෙළඳ කටයුතු පුළුල් ආකාරයෙන් කරලා ලාභ වර්ධනය කරගන්න පුළුවන්. දෙපැත්තටම වාසි ඒ සේවය. අනික ප්‍රවාහන අවශ්‍යතාවම කරනවා. සිල්ලර වෙළඳුන්ට දැන් මං කිව්ව දැන්ට අවුරුදු 30කට වගේ උඩදී නම් සිල්ලර කඩයක් දානකොට වාහනය තියෙන්න මොනයා තමයි වෙළඳ පොළ ජය ගන්න. අද එහෙම ප්‍රශ්නයක් නෑ. අද තොග වෙළඳු කියන්නේ ප්‍රේරක නියෝජිතයෝ. තමන්ටම අයත් ප්‍රවාහන පද්ධති තියාගෙන තොග වෙළඳාම කරන අය. එහෙමනම් ඒගොල්ලන්ගෙන් ප්‍රවාහන අවශ්‍යතා ඉෂ්ට වෙන නිසා සිල්ලර වෙළඳට පෞද්ගලිකව වාහන පද්ධතිය නඩත්තු කරන්න, රීදුරු සහායක වෙන්න ගෙවන්න, වාහන නඩත්තු කරන්න කැපවීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රශ්نين සිල්ලර වෙළඳ නිදහස් වෙනවා. ඊළඟට ඇසුරුම් කිරීම, වර්ග කිරීම, තේරීම, මිල සටහන් කිරීම මගින් කටයුතු පහසු කරේ. දැන් සමහර භාණ්ඩ තොග වෙළෙන්දට දෙන්නේ ඇසුරුම් නොමැතිව. අපි හිතමු සහල් කියලා. සහල් මිටි ගෙනත් දෙනවා. කිලෝ 5, කිලෝ 10 වගේ කුඩා ප්‍රමාණයෙන් ඇසුරුම් කරගන්න සිල්ලර වෙළඳට බාර කරනවා. සමහර භාණ්ඩ වර්ග කරන්න වෙනවා. තෝරන්න වෙනවා. සමහර වෙලාවෙ මිල සටහන් කරන්න වෙනවා. සන්නම් දාන්න වෙනවා. ඒ හැම අවස්ථාවකදීම මොකද වෙන්නේ? තොග වෙළෙන්ද ඒ සදා සහයෝගය දක්වනවා. තොග වෙළෙන්ද මඟ පෙන්වනවා. ඒ නිසා සිල්ලර වෙළෙන්දගේ එම කටයුතු පහසුවෙන් ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔය වගේ සිල්ලර වෙළෙන්දට ප්‍රධාන සේවාවන් කීපයක්ම සපයනවා. ඉන් දෙකකට ලකුණු භාගය බැගින් ලකුණු එකක් ලබා ගන්න පුළුවන්. තෙවනු අහනවා සාමාන්‍ය මේක අහන්නේ ඉතාම අඩු විරලම අවස්ථාවක් මේ මහජනතාවට. තොග වෙළෙන්දගෙන් මහජනතාවට වෙන අවස්ථා ඉතාම අඩුවෙන් අහන්නේ. මේ හොඳ ප්‍රශ්නයක් මේක. තේරුණාද? පළවෙනි එක තමයි මිල ස්ථායි කර දීම. නැත්තම් මිල විචලන අවම කිරීම. කොහොමද ඒ වෙන්නේ? දැන් වෙළඳ පොලේ නිතර මිල උච්චාවචනයේ වෙයි නම් හෝ නැත්තම් විශේෂයෙන් මිල ඉහළ යයි නම් උද්දමනකාරී තත්වයක් නම් සමස්ත මහජනතාවට ඒක ලොකු බලපෑමක් වෙනවා. සමස්ත මහජනතාවටම ජීවත් වීමේ අරගලයකට ඒ මහජනතාව ඇදලා දාන්නත් ඒක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් තොග වෙළෙන්ද අකණ්ඩව වෙළඳ පොළට නැත්නම් සිල්ලර වෙළඳුන්ට භාණ්ඩ තොග වශයෙන් බෙදා හරිනවා. මොකද වෙන්නේ? වෙළඳ පොලේ හිඟ ඇති වෙන්නේ. හිඟයක් ඇති නොවේ නම් අන්න මිල ස්ථාවර මට්ටමක රඳව ගන්න පුළුවන්කම ලැබෙනවා. නැත්නම් මිල විචලන අයින් කර ගන්න පුළුවන්කම ලැබෙනවා. මිල විචලන අයින් කරනවා කියන්නේ මිල ස්ථාවර මට්ටමක තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකේ වාසියන්නේ කාටද? රටේ සමස්ත මහජනතාවටයි. දැක්කද? එහෙනම් මේ වාසිය එන්නේ අකණ්ඩව බෙදා හැරීම නිසා. මේ වාසිය එන්නේ
අකණ්ඩව බෙදහැරීම නිසයි. මේ වාසියෙන් අකණ්ඩව බෙදහැරීම නිසයි. අකණ්ඩව බෙදා හැරීම නිසා. පැහැදිලි මේ වාසිය අපි හැමෝටම ලැබෙනවා. දෙවැනි එක අකණ්ඩව අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීම. දැන් එකක් මිල ස්ථාවර කිරීම. මිල අඩු වුණත් වැඩි වුණත් භාණ්ඩ වෙළඳපොලේ තියෙන්න එපේ. දැන් සමහර කාලවල අපේ රටේ පවා අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙනවා. හිඟුනන් පස්සේ මිනිස්සු කියන පොදු කියවන මොකද්ද? සල්ලි තිබිලත් භාණ්ඩ නැහැ වෙළඳපොලේ. භාණ්ඩ තියෙනවා අඩු ගන්න තියෙන කෙනා හරි ගන්නවනේ. ඔහොම අපි කතන්දර යනවන්නේ. දැන් සමහර අවස්ථාවල අපේ රටේ කිරිපිටි හිඟ වෙනවා. ඉතින් දැන් කිරිපිටි බීලා පුරුදු අයට විශේෂයෙන් කුඩා ළමුන්ට අත්‍යවශ්‍යයි අත්‍යවශ්‍ය භාණ්ඩයන්නේ. වැඩි හිටියන්ට කෙසේ වෙතත්. ඉතින් කියන්නේ මොකද සල්ලි දීලත් ගන්න බඩු නැහැ. බඩු වෙළඳපොලේ තියෙනවා නම් කීයක් දීලා හරි ගන්නවනේ අපි. අන්න ඒ උත්තර තමයි මේ කියන්නේ. එහෙනම් අකණ්ඩව අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණය වෙළඳපොලේ තියෙන්නත් ඕනේ. තියෙන මොකද වෙන්නේ? තොග වෙළඳ අකණ්ඩව බෙදා හරින්න ඕනේ. තුන්වෙනි එක තමයි අතරමැදියන්ගේ තොරතුරු නිෂ්පාදකයාට ලබා දීම මගින් භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය දියුණු කිරීමට උදව් වේ. අතරමැදියන්ගේ තොරතුරු නිෂ්පාදකයාට ලබා දීම මගින් භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය දියුණු කිරීමට උදව් වෙනවා. දැන් ඒ කියන්නේ අතරමැදියන්ගේ තොරතුරු. ඒ කියන්නේ කාගේද විශේෂයෙන්ම සිල්ලර වෙළඳුන්ගේ. සිල්ලර වෙළඳු නියෝජිතෝ ඒගොල්ලන් භාණ්ඩ අලෙවි කරන්න ගන්න උත්සාහයන් ඒගොල්ලෝ සාර්ථකව වෙළඳාම නියුක්ත වෙනවද නැද්ද? තේරෙනවද? ඒ වගේම පාරිභෝගිකයින්ගේ රුචිකත්වය වෙනස් වීම, ඒගොල්ලන්ගේ ජීවන රටාව වෙනස් වීම, ඒ තොරතුරු කාටද දෙන්නේ? නිෂ්පාදකයට දෙනවා. නිෂ්පාදකයට දුන්නම නිෂ්පාදකයා භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය දියුණු කරලා වඩා උසස් තත්ත්වයේ, කියන්නේ පාරිභෝගිකයා වැය කරන මිලට අනර්ග තත්ත්වයේ භාණ්ඩයක් වෙළඳපොළ දෙන්න කටයුතු කරනවා. ඒකේ මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සමස්ත මහජනතාවට හොඳ පරිභෝජන අවස්ථාවක් උදා කරනවා. සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය වෙන්න ඒක අනිවාර්යයෙන්ම ඍජුව මෙන්ම වක්‍රවද හේතු වෙනවා. ඊළඟට නව පරිභෝජන අවස්ථා, කියන්නේ නව භාණ්ඩා සේවා, නව පරිභෝජන අවස්ථා පිළිබඳ දැනුමක් ලබා දීම. දැන් තොග වෙළඳුන් ප්‍රචාරණය කරන්න ගොඩක් වෙලාවට නිෂ්පාදක නෙවෙයිනේ. නිෂ්පාදකය වෙනුවෙන් තොග වෙළඳ ප්‍රචාරණ කටයුතු ඉෂ්ට කරනවා නම් විශේෂයෙන්ම අලුත් භාණ්ඩ හා සේවා, ඒ කියන්නේ අලුත් පරිභෝජන අවස්ථා පවතින බව වෙළඳපොළ දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම තොග වෙළඳ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අලුත් පරිභෝජන අවස්ථා නැත්නම් අලුත් භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම පිළිබඳ දැනුමක් සමස්ත ජනතාවට මේගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. හේතුව මොකක්ද? නිෂ්පාදකය නොවේයි, තොග වෙළෙන්දයි ප්‍රචාරණය කරන්නේ. ඒ නිසා තොග වෙළෙන්දගෙන් ඒ දැනුම සමස්ත ජනතාවට ලැබෙනවා. අන්න ඒ වගේ උත්තර දෙකකට ලකුණු භාගයෙන් ලකුණු එකක් ලබා ගන්න පුළුවන්. මේක හොඳ ප්‍රශ්නයක්. මේ පොදුවේ අහන්නෙම ව්‍යාපාරිකයාට පාරිභෝගිකයාට. ඕකනේ අපේ පේපර් එකේ සාම්ප්‍රදායික දෝලනේ. මම කැමති මෙන්න මේක අලුත් පැත්ත කරේ. ප්‍රශ්න යොමු වෙන අලුත් විදිහට හිතන්නනේ. අපි ඉගෙනගත්ත න්‍යායාත්මක දැනුම ඕනෑම කෝණයකින් අපෙන් විවිධ කෝණ වලින් අපිට යොමු කරන්න පුළුවන්. ඕනෑම කෝණයකින් අපිට යොමු කළොත් අපි ඉගෙනගත්ත න්‍යායාත්මක දැනුම මෙවලමක් වශයෙන් පාවිච්චි කරලා නොබියව පිළිතුරු ලියන්න අපිට ශක්තිය තියෙන්න ඕන. හොඳ ප්‍රශ්නයක් මේක කාලෙට පස්සේ. රයිට්, අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඒකත් මේ අවුරුද්දේම රෝම ඉලක්කම් දෙවෙනි ප්‍රශ්නේ. සිල්ලර වෙළෙන්දාගේ ප්‍රධාන කාර්යයන් කවරේද? සිල්ලර වෙළෙන්දාගේ ප්‍රධාන කාර්යයන් කියලා අහන්න පුළුවන්. ඕක සේවාවන් කියලා අහන්න පුළුවන්. සේවාවන් කියලා හොත් ඒත් එහෙමයි. ප්‍රධාන සේවාවන්. සෑම කාර්යයක්ම සේවාවක් වෙනවා. ඒත් හරි. එකක් තමයි මේක තනි ප්‍රශ්නයක්, සම්පූර්ණ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ කාලේ මතකනේ කරුණු 3යි අපේක්ෂා කරන්නේ. 2010න් පස්සෙම 4ක් අපේක්ෂා. ඒ නිසා කරුණු 3ක් නම් අනිවාර්යයෙන්ම ලකුණු 3ක් ලැබෙන්නට ඕනේ. ලකුණක බැගින් ලකුණු 3යි. කරුණු 3ට. කාර්යයන් කවරේද? මේ විස්තර කරන්නේ මේ වගේ පොයින්ට් මතකනේ කාර්යයන් කවරේද? කාර්යයන් සඳහන් කරන්න. ආදි වශයෙන් ඇහුවොත් අපි ලියන්නේ කරුණු වශයෙන් පමණයි. පළවෙනි එක පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීම. පාරිභෝගිකයාට
අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණය ලබා දීම. ඕක තමයි ප්‍රධානම සේවාව. අපි තියරි පාර්ට් එක කරද්දිත් ඕක අවධාරණය කරා. මොකද 90 දශකයේ අගහරියේදී පේපර් එකේ ප්‍රශ්න කියන්නේ පිටම කීප සැරයක් ඇහුවා සිල්ලර වෙලෙන්දාගේ ප්‍රධානම කාර්යය කුමක්ද කියලා. ප්‍රධානම කාර්යය තමයි දැන් මේකේ ටිකක් අඩුයි ගනුදෙනුකරුවන්ගේ නැත්නම් ඉලක්ක ගනුදෙනුකරුවෝ. දැන් මම සිල්ලර වෙළෙන්සලක් ආරම්භ කරාම මගේ සිල්ලර වෙළෙන්සල තුලින් භාණ්ඩාසේව අලෙවි කරන්න තෝරගත්ත අරමුණු කරගත්ත පාරිභෝගික කණ්ඩායමක් ඉන්නවනේ. ඒක තමයි මගේ ඉලක්ක ගනුදෙනුකරුවෝ වෙන්නේ. අන්න ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඒ වගේම වුවමනා විශේෂයෙන්ම වුවමනා මම නිවැරදිව හඳුන ගන්නවා. හඳුනගෙන ඒ වුවමනා තෘප්තිමත් කළ හැකි භාණ්ඩ හා සේවා තමයි මං මිලදී ගන්න ඕනේ. මිලදී අරගෙන ප්‍රවාහණය කරලා කල්ලාතු ගල රැස් කර තබා ගන්නවා. රැස් කර තබලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණ වලින් ඉල්ලුවම පාරිභෝගයට සපයනවා. ඔක තමයි ප්‍රධානම සේවාව. හරිනේ පළවෙනි එක. දැන් අපි සමහරට සිල්ලර වෙලින්ද චුට්ටක් මිල වැඩි කියලා අපි අර ගොඩාක් දෙස් දෝල් තබනවා. අපි ඇත්ත එක උරණ වෙනවා. උනාට කවුරුත් කලාතුරකින් කතා වෙන්නේ. ඒ වෙලෙන්ද එහෙම හරි කල්ැතුව ගෙනල්ලා සමහරට ඇසුරුම් කරලා භාණ්ඩ වර්ග කරලා අපි ඉල්ලුවම අපිට ඉල්ලන ප්‍රමාණයෙන් දෙන්න කටයුතු කිරීම සේවාවක් නෙවෙයිද? නැත්නම් අපිට කෙලින්ම කොළඹ යන්න වෙනව නේද? නැත්නම් අපිට නගරයට යන්න වෙනව නේද? අපිට මාතර ටවුන් එකට යන්න වෙනව නේද? ඒක මොනතරම් කාලේ නාස්ති කිරීමක්ද? එහෙම කතා කරන්නේ බොහොම අඩු වෙන්නේ. මේක සේවාවක් එතකොට කාර්යයක්. අනිත් එක තොග වශයෙන් ලබාගෙන කුඩා ප්‍රමාණය නළු කිරීම. දැන් සාමාන්‍යයෙන් සිල්ලර වෙලෙන්දොත් තොග වශයෙන් ගන්නේ. දැන් තොග වෙලෙන්දා එක බැගින් විකුණන්නේ නැහනේ. තොග වෙලෙන්ද සාපේක්ෂව කුඩා තොග නමුත් තොග අලෙවි කරන්නේ. එහෙම ගන්නවා කියලා සිල්ලර වෙලෙන්ද අපිට පොළඹවනවද? මම ගන්නෙ තොග වශයෙන් ඔයගොල්ලෝ තොග වශයෙන්ම ගන්න ඕනේ. මම ගත්තේ දුසින් වශයෙන් අඩුම ගානේ මේ බහන්ඩෙන් දුසිමක්වත් ගන්න ඕනේ නැත්නම් දෙන්න බෑ. එහෙම කියන්නේ නැහනේ. එයා අපට අපූර්වට කුඩා ප්‍රමාණයෙන් අලෙවි කරනවා. ප්‍රධානම සේවයක්. එයා තොග වශයෙන් ගන්නව පාරිභෝගිකයවන අපිට කුඩා තොග වශයෙන් අලෙවි කරනවා. තුන්වෙනි එක තමයි නැවත විකිණීම සඳහා යෝග්‍ය පරිදි සකස් කිරීම. නැවත විකිණීම සඳහා යෝග්‍ය පරිදි සැකසීම. තේරුණාද? දැන් සමහර විට තොග වෙලෙන්ද නිෂ්පාදකයාගෙන් අමු ලෙස භාණ්ඩ ගේනවා. අමු ලෙස කියන්නේ භාණ්ඩ ඇසිරීමකින් තොරව නිෂ්පාදනය කළ සැනින් නිෂ්පාදනය නිම වූ සැනින් ගේනවා. ගෙනල්ලා සිල්ලර වෙලෙන්දට බෙදා හරිනවා. එයා තමයි භාණ්ඩ ඇසුරුම් කරන්න ඕනේ. වර්ග කරන්න ඕනේ. තෝරන්න ඕනේ. තේරුණාද? එහෙම කිරීම තුළ එහෙම කරලා අසුරලා වර්ග කරලා නැත්නම් තෝරලා වර්ග කරලා අසුරලා දෙන එකෙන් අපිට කෙලින්ම පහසුවෙන් පරිභෝජනය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අපිට ලබා දෙන සේවයක්. එසේ නොකළා නම් අපි උර ඒක කරගන්න. මේගොල්ලෝ ඒක කරලා දෙනවා. අනිත් එක තමයි විකුණු පසු සේවා සැපීම. අපි කියන්නේ ආෆ්ටර් සේල් සර්විසස් කියලා අලෙවින් පසු සේවා. සිල්ලර වෙලෙන්ද විකුණුවන් පස්සේ අපට සේවා සපයනවා. අපි හිතමු විදුලි උපකරණ අලෙවි කරන සිල්ලර වෙලෙන්දෙක් අපිට වායු සමනයන්ටයක් අලෙවි කරනවා. ඒ අලෙවි කරන් පස්සේ අපිට ඒගොල්ලෝ සේවාව ලබා දෙනවා. ඒගොල්ලෝ තමයි අපිට මාස 3කට සැරයක් නම් ඒක සර්විස් කරන්නේ. 3කට සැරයක් අපිට දුරකථන මුතුමත් දීලා සර්විස් කරන වෙලාව හරි සර් අපි සර්විස්මන් කෙනෙක් එවන්නද? හරි පහසුයි අපිට. අන්න ඒ වගේ සේවා සැපීමෙනුත් සිල්ලර වෙලෙන්ද භාණ්ඩ විකිණීමට එහා ගිය සේවාවක් පාරිභෝගිකයවන අපිට සලසනවා. ඊළඟට පස්වෙනි එක තමයි ගනුදෙනුකරුවන්ට පෞද්ගලිකව සේවා සැපීම. පෞද්ගලිකව ණය දීම, උපදෙස් දීම, නිවස වෙත ගෙන ගොස් බාර දීම වගේ දේවල්. තේරෙනවද? ගනුදෙනුකරුවන්ට පෞද්ගලිකව සේවා සපයනවා. ගනුදෙනුකරුවන්ට පෞද්ගලිකව සේවා සපයනවා. උදාහරණයක් වශයෙන් ණය දීම. මුදල් දෙනවා වෙන්නත් පුළුවන්. මුදල් දෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ණයට විකිණීම. භාණ්ඩ ණයට විකිණුනවා අපිට මුදල් නොමැති අවස්ථාවෙත් භාණ්ඩ අරගෙන පරිභෝජනය කරන අවස්ථාව උදා කරනවා. අපිට හදිසි තොග අවශ්‍යතාවය තියෙන්න පුළුවන්. අපිට අපට සමාජයේ අවමගුලක් ඇති වුණොත් ඒකෙදි අපිට කෑම වේලක් සමහරට අපි බාර ගන්න සම්ප්‍රදායක් තියෙනවානේ. අපට මිනිස්සුන් උදව් කරනවානේ. අපිටත් කෑම වේලක් නොදී බෑ. නමුත් කෑම සපයන්න අපිට හාල් නැහැ, පරිප්පුර අපි ළඟ අල නැහැ, කරවල නැහැ. අපිට පුළුවන් ටක් ගාලා ණයට ගන්න. විශාල සේවයක් ඒකනේ. ඒකම උපදෙස් දීම.
විශේෂයෙන්ම නිවැරදිව භාණ්ඩ පරිභෝජනයකට උපදෙස් දෙන එක. මේ භාණ්ඩේ මෙන්න මේ වගේ පාවිච්චි කරන්න. මේ භාණ්ඩේ මෙන්න මේකත් එක්ක මිශ්‍ර කරලයි උයන්න ඕනේ. එහෙම නැත්නම් උයන්න එපා. ඒක අනිවාර්යෙන් විස වෙනවා. අපිට නිවැරදි උපදෙස්, නිවැරදි පරිභෝජනයකට වඩා උසස් ජීවන රටාවක් කරා යන ගමනට අපට උපදෙස් අපේනවා. අනිත් එක ඇතැම් භාණ්ඩ නිවස වෙතම ප්‍රවාහණය කරලා දෙනවා. ගෑස් කියන්නකෝ. දැන් සිල්ලර වෙළඳනක ගෑසුත් අලෙවි කරනවා. ගෑස් ගත්තොත් අපිට ගෑස් එකක් තනියම උස්සන් යන්න බෑනේ. විශේෂයෙන්ම කාන්තාවන්ට කොහෙත්ම අමාරුනේ කරන්න. ප්‍රවාහණය කරලා දෙනවා. ඒ වගේ. ඊළඟට පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ ලබා දීමට පහසුකම් සැලසීම. ගොඩක් සිල්ලර වෙළෙන්දෝ සාපේක්ෂව මිල අධික භාණ්ඩ, විදුලි උපකරණ, අපේ තුමු වොෂින් මැෂින් එකක්, එහෙම නැත්නම් හොට් ප්ලේට් එකක්, එහෙම නැත්නම් රයිස් කුකර් එකක්, ඒ වගේ සීතකරණයක්, රූපවාහිනියක්, ඒ වගේ හිතන්නකෝ. ඒ වගේ භාණ්ඩ අලෙවි කරනකොට අපිට ගෙවීමේ ක්‍රමයට අලෙවි කරන්නත් ඒගොල්ලෝ උනන්දු වෙනවා. ඒක ණයට සම්පූර්ණයෙන්ම ණයට විකුණන්නත් බෑ. අපිට සම්පූර්ණයෙන්ම අත්පිට මුදල් ගෙවලා ගන්නත් බැරි නම් දෙපැත්තරම බැලන්ස් වෙන්න කියලා මොකද කරන්නේ? ඒක භාණ්ඩෙන් 3න් එකක් හෝ 4න් එකක් මුලින් අරගෙන ඉතිරිය කොටස් වශයෙන් ගෙවන්න පහසුකම් සැලසෙනවා. විශාල සේවයක්. එහෙනම් එකවර මුදල් වියදම් කරලා සාපේක්ෂව මිල වැඩි භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව නොමැති පාරිභෝගිකයන්ටත් එම භාණ්ඩ පරිභෝජනය කිරීමේ අවස්ථාව මේ මගින් සලසා දෙනවා. ඊළඟට පාරිභෝගික අදහස් නිෂ්පාදකයට ඉදිරිපත් කිරීම. යම් යම් භාණ්ඩ හා සේවා පිළිබඳ අප තුළ තියෙනවා විවේචන, අප තුළ තියෙනවා ඇගයීම්, අදහස් තියෙනවා. මේ භාණ්ඩේ හොඳයි, හැබැයි ප්‍රමාණය හොඳ නැහැ. මේ භාණ්ඩේ හොඳයි, ඇසුරුම වෙනස් වෙන්න ඕනේ. මේ භාණ්ඩේ අඩුම ගානේ ප්‍රමාණ 3කින් ආවනම් තමයි හොඳ. එකිනෙකාගේ ආදායම් මට්ටම අනුමිලදී ගන්න. තේරුණාද? මේ භාණ්ඩේ රසය තව ටිකක් වැඩි කරා නම් මේ භාණ්ඩයට විශාල ඉල්ලුමක් කුඩා ළමුන්ගෙන් ලැබෙයි. කුඩා ළමුන් කැමති මේ භාණ්ඩේ ගන්න. අරගෙන වරක් දෙවරක් යවුවන් පස්සේ ඒගොල්ලෝ උනන්දු වෙන්නේ නැහැ. මොකද හේතුව කුඩා ළමුන්ට අවශ්‍ය රසවත් භාවය, පැන් රස ගතිය අඩුයි. අන්න මේ වගේ අදහස්. මේ අදහස් මගේ නිෂ්පාදකයා මොකද වෙන්නේ? යලි ඉපදෙනවා. ඒ කියන්නේ එයා වෙළඳ පොළට ගැලපෙන ආකාරයෙන් ඒ භාණ්ඩේ අවශ්‍ය වෙනස්කම් කරලා නවීකරණය කරලා ඉදිරිපත් කිරීමෙන් මොකද වෙන්නේ? එයාගේ විකුණුම් සහ ලාභ වර්ධනය කරගන්න මේ සේවාව අනිවාර්යයෙන්ම උදව් වෙනවා. ඊළඟට නිෂ්පාදකයාගේ අදහස් පාරිභෝගිකයට ඉදිරිපත් කිරීම. ඒ වගේම නිෂ්පාදකයාගේ අදහසුත් තියෙනවා. දැන් අපි කියනවා කිසියම් බිස්කට් වර්ගයක් කියනකොට බිස්කට් වර්ගවලට දානවනේ විවිධ රසායනික ද්‍රව්‍ය. ඇතැම් රසායනික ද්‍රව්‍ය වැඩි කරොත් එහෙම ඒ කියන්නේ මාත්‍රාවට වඩා වැඩි කළොත් බිස්කට් එකේ අපි කියන්නේ නැවුම් බව. දැන් බිස්කට් එකක් අපි අර නිකන් පොඟලක් වගේ කන්න කැමති නෑනේ. අපිට කරකරස් ගතියක් තියෙන්න එපේ. ඒ නැවුම් ගතිය එන්නේ කිමිකල් එක වැඩි කළොත්. හැබැයි ඒක මාත්‍රාව ඉක්ම වැඩි කිරීම මිනිස්සුන්ගේ අස්ථි දි รา පත් වීම සහ වෙනත් රෝගී තත්ත්වයන්ට හේතු වෙනවා නම් අපි ඉල්ලනවා මේ බිස්කට් එක කරකරස් ගතිය මදි, නැවුම් ගතිය මදි කියලා. තේරෙනවද? එහෙම මීට වඩා නැවුම් ගතියකින් ඉදිරිපත් කරොත් අපි මේ බිස්කට් එකට කැමතියි කියලා අපි අදහස සිල්ලර වෙළඳ ඔස්සේ යවනවා නිෂ්පාදකයාට. ගියාට නිෂ්පාදකයා අවංක නිෂ්පාදකයෙක් නම්, පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගෙන ව්‍යාපාර කටයුතු මෙහෙවන ව්‍යාපාරිකයෙක් නම් එයාගේත් වගකීමක් තියෙනවා. එයාගේ අදහස් අපට එවන්න. අපි විතර ඒක වැඩි කරන එක ප්‍රශ්නයක් නේ. අපි වැඩි කරන්නේ නැත්තේ මේක මෙන්න මේ වගේ මාත්‍රාවක් තමයි උපරිම දාන්නේ. මේ වගේ ප්‍රමාණයකට මේ මාත්‍රාව වැඩි වුණොත් වෙන්නේ මේක ඔබේ අස්ථි දිරනවා. ඔබේ ඇස් පෙනීම දුර්වල වෙනවා. අපිට ඒක කරන්න බෑ. ඒ නිසා අපි ඒක කරන්නේ නැහැ. ඒ නිසා ඔබ අනිවාර්යෙන් ඒ ගැන හිතන්න කියලා අපි දැනුවත් කරාම අපි එහෙනම් අනිත් දවසේ ඒ වගේ අනවශ්‍ය දෙයක් අපි බලාපොරොත්තු වෙන මේ තියෙන භාණ්ඩයේම විශ්වාසයෙන් මිලදී අරගෙන අපි පරිභෝජනය කරලා අපේ සෞඛ්‍යත ආරක්ෂා කරගන්න වෙහෙසෙනවා. මෙන්න මේ වගේ හොඳ සේවාවන් කීපයක් සිල්ලර වෙළඳගෙන් ඉෂ්ට වෙනවා. ඒ සේවා තුනකට පිළිගත හැකි සේවා තුනකට ලකුණක ගානේ ලකුණු තුනක්ම ලැබෙනවා. පැහැදිලිද? රයිට්. ඊළඟට ඒ අවුරුද්දෙම රෝමිලක්කම් 5 ආ කොටසෙන් අහපු ප්‍රශ්නය. ඇතර මේකේ කෙටිසරහන් කියලා තුනක් තිබුණා. නමුත් අපි ගත්තේ මේ අපිට දැන් මේ පාඩමට අදාළ ප්‍රශ්න විතරයි. කෙටිසරහන් ලියන්න වෙළඳ වට්ටම්, ට්‍රේඩ් ඩිස්කවුන්ට් මතකයිනේ. අපි තීරි පාඩමේ අන්තිම පරිච්ඡේදයෙන් මේ ගැන කතා කරා. වෙළඳ වට්ටම් කියන්නේ මොකද්ද? ණයගැතියෙකුගෙන් ලැබී යුතු මුදලින් අත්හරින ප්‍රමාණයද නෑ. ඒ මුදල් වට්ටම්.
ලැබී යුතු මුදලකින් අපි අත්හැරලා ඉක්මනින් ණයගැතිය මුදල් ගෙවීමට පොළඹවා ගැනීම පිණිස ලබා දෙන වට්ටම තමයි මුදල් වට්ටම. වෙළඳ වට්ටම් කියන්නේ නිතරම වෙළඳාමේදී ලැබෙන වට්ටම්. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා විකිණීමේදී භාණ්ඩයක ලකුණු කළ මිලෙන් අඩු කරන ප්‍රමාණය. සේවාවක් සඳහා අපි අය කරන මුදලින් අඩු කරන ප්‍රමාණය. ඒත් හරි. තේරුණාද? භාණ්ඩයක ලකුණු කළ මිලෙන් නැත්නම් ඉන්වොයිස් මිලෙන් අඩු කරන ප්‍රමාණය තමයි වෙළඳ වට්ටම කියන්නේ. ලකුණු කරන ලද මිලෙන් අඩු කරන ලද ප්‍රමාණය තමයි වෙළඳ වට්ටම. ලකුණු එකක්ම දීලා තියෙනවා. ඒකට වැඩිත් එක්ක භාගයක් නැති. ලකුණු එකක්ම දීලා තියෙනවා. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක 2002 විභාග ප්‍රශ්න වශයෙන් උච්ච ප්‍රශ්නයක්. 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. මෑතක සිට තොග වෙළෙන්දාගේ වැදගත්කම අඩු වෙමින් පවතී. එසේ වීමට හේතු පැහැදිලි කරන්න. දැන් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සක්‍රිය වන ප්‍රධාන අතරමැදි ඉන්නේ තොග වෙළෙන්දා. නමුත් මේ මෑතක සිට තොග වෙළෙන්දගේ වැදගත්කම අඩු වෙමින් පවතිනවා. එක පැත්තක්. අනික් පැත්තෙන් නිෂ්පාදකයෝ තොග වෙළෙන්දෝ ඉවත් කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එහෙමත් විභාගයට අහලා තියෙනවා. එහෙමත් අහන්න පුළුවන් නැවත. එක පැත්තකින් නිෂ්පාදකයෝ තොග වෙළෙඳුන් බැහැර කරන ප්‍රවණතාවක් තියෙනවා. බැහැර කරලා නිෂ්පාදකයම තොග වෙළෙන්දාගේ රෝල් එක භූමිකාව ක්‍රියාත්මක කරනවා. දැන් මේ කියන්නේ එහෙම නෙවෙයි. මෑතක සිට තොග වෙළෙන්දාගේ වැදගත්කම අඩු වෙමින් තියෙනවා. හරි. ප්‍රයෝජනවත් අඩුයි. එහෙම නැත්නම් තොග වෙළෙන්දු බැහැර කරන්න ඕන තමයි ඊළඟ පියවර. පැහැදිලි කරන්න. එතකොට මේක තනි ප්‍රශ්නයක් නේ. රෝම ඉලක්කම් එකේ අයනුවා තනි ප්‍රශ්නයක් නම් එකල කරුණු 3ක්නේ අපේක්ෂා කරන සම්පූර්ණ ප්‍රශ්නයකට ලකුණු 3ක්ම ලැබෙනවා. මේ තියෙන ලකුණු 1 බැගින් කරුණු 3ට ලකුණු 3යි. පිළිගත හැකි කරුණු 3ක් වෙන්න ඕන. පළවෙනි එක තමයි මහා පරිමාණ සිල්ලර වෙළඳුන් බිහිවීම. දැන් මහා පරිමාණ සිල්ලර වෙළඳුන් බිහිවීමේ ප්‍රතිඵලය තොග වෙළෙන්දගෙන් ඉෂ්ට වන සේවාව මහා පරිමාණ සිල්ලර වෙළෙන්දාගෙන් ඉෂ්ට වෙනවා නිෂ්පාදකයාට. එහෙනම් නිෂ්පාදකයා තොග වෙළෙන්ද ගැන තැකීමක් කරන්නේ අවශ්‍ය නැහැ. තොග වෙළෙන්දගේ ප්‍රයෝජනවත් භාවය නැහැ. දැන් බලන්න සුපිරි වෙළෙන්සල් මහා පරිමාණයෙන් බහන්න බිලදී ගන්න. තේරුණාද? ඒතර සුපිරි වෙළෙන්සල් ඔබ දන්නවා සුපිරි වෙළෙන්සල් කියන සිල්ලර වෙළෙන්සලෙන් සමහරට සෙසු සිල්ලර වෙළෙන්දෝ වෙල බහන්න තොග වශයෙන් අරන් ගිහිල්ලා තමන්ගේ කඩියම විකුණනවා. එහෙනම් තොග වෙළෙන්දගෙන් කරන කාර්ය කරනවා. තොග වෙළෙන්ද මහා පරිමාණයෙන් තොග මිලදී අරගෙන වික්ක වගේ දැන් සිල්ලර වෙළෙන්ද කියන කෙනා මහා පරිමාණයෙන් නිෂ්පාදකයාගෙන් තොග අරගෙන අලෙවි කරනකොට මොකද වෙන්නේ? තොග වෙළෙන්දගේ වැදගත්කමක් නැහැ. ප්‍රධාන හේතුව එක සුපර් මාකට් තමයි උදාහරණ. දෙවැනි එක ඍජු අලෙවිය වර්ධනය වීම. ඍජු අලෙවිය වර්ධනය වීම. තේරුණාද? ඒ කියන්නේ දැන් අතරමැදියෝ නොමැතිව කෙලින්ම නිෂ්පාදකයා විසින් පාරිභෝගිකයාට අලෙවි කරන ක්‍රම දැන් තියෙනවානේ. මොනවද? මංගත අලෙවිකරණය ඔන්ලයින් මංගත අලෙවිකරණයේදී අතරමැදියෙක් අවශ්‍ය නැහැ. කෙලින්ම නිෂ්පාදකයාව සම්බන්ධ කරගන්නවා අන්තර්ජාලය ඔස්සේ. තේරුණාද? නිෂ්පාදකයාගෙන් තොරතුරු විමසනවා, නිෂ්පාදකයේ තොරතුරු සපයනවා. ඊට පස්සේ අර ගැනුම් කරුවා ඇනෝම් කරනවා විද්‍යුත් තැපැල් ක්‍රමය මගින්. ඊට පස්සේ අවශ්‍ය මිල ප්‍රකාශ කරනවා. ඉලෙක්ට්‍රෝනික මුදල් නැත්තම් ණයපත්තු හරපත්තු දාගෙන ගෙවීම් කරනවා. කුරියර් සේවය ඔස්සේ භාණ්ඩය වනවා. අතරමැදි මොකටද? තොග වෙළෙන්දක අවශ්‍යම නැහැ. අන්න ඍජු අලෙවිය වර්ධනය වීමත් ප්‍රධාන හේතුවක් වුණා ඒකට. ඊළඟට පාරිභෝගිකයාට ගැළපෙන භාණ්ඩ නිෂ්පාදකයාගෙන් ලබා ගැනීම. පාරිභෝගිකයාට ගැළපෙන කියන අවශ්‍ය භාණ්ඩ කෙලින්ම නිෂ්පාදකයාගෙන් ලබා ගන්න පුරුද්දක් තියෙනවා. දැන් නිකන් හිතන්න ඔබේ නිවස ආසන්න කියන්නේ මේ ළඟම නෙවෙයි කිලෝමීටර් කාලක් ඒ වගේ දුර ප්‍රමාණයකින් බේකරියක් තියෙනවා. ඒ බේකරියේ අපි හිතමු පෝර්ණු පාන්, කියන්නේ දර පෝර්ණු පාන් රස සහ ගුණ ඒවා කඩවලට එනකොට එන්නේ කුඩා තොගවස ඉක්මනට අලෙවි වෙනවා. ඔබ පුරුදු වෙන්නේ නැද්ද යන්න මේ කිලිම බේකරියට? බේකරියටම ගිහිල්ලා හොඳ පාන් මිලදී ගන්න කැමැත්තක් නැද්ද? තේරුණාද? එහෙම කැමැත්තක් දක්වනවනේ. ඒ නිසා මොකද වෙන්නේ? කෙලින්ම නිෂ්පාදකයෙන් තමයි ගන්න. අතරමැදියෙකුන් නෙවෙයි. නිෂ්පාදකයා වෙතින්ම අපි ගන්න පුරුදු වෙනවා. සමහර එළවලු වර්ග අපි කියන්නේ එළවලු කොටුවටම ගිහිල්ලා ගන්නවා කියලා. මොකද එළවලු කොටුවට ඇවිල්ලා තොග වෙළෙන්දෝ නියෝජිතයෝ වගේ මිලදී ගන්න පුළුවන්. ඒවට බෙහෙත් ගහලා
කල් තබා ගන්න පුළුවන් වන දේ නැවත සකස් කරලා අලෙවි කරමු මොකද වෙන්නේ? අපි කන්නේ විසනේ. අපි ඒ නිසා එහෙම ගන්න නැතුව කෙලින්ම එළවලු කොටුවටම ගිහිල්ලා. ඒ කියන්නේ එළවලු වගාකරු, එළවලු නිෂ්පාදකයෙක්ගම ගන්නවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට භාණ්ඩ බොහෝමයක් තාක්ෂණික ඒවා වීම නිසා නිෂ්පාදකයාගෙන්ම ලබාගත යුතු වීම. අද වෙනකොට සමහර පාරිභෝගික භාණ්ඩ තමයි නමුත් ඒවා තාක්ෂණික මට්ටමේ උසස්. ඒවට නව තාක්ෂණ ආරෝපණලා තියෙනවා. ඒ භාණ්ඩ අනිවාර්යයෙන්ම අපි අතරමැදියන්ගෙන් ගන්නවට වඩා අපි කියන්නේ ජෙනුයින් ගුඩ් එකක් කියලා. නියම භාණ්ඩය අපේ අතර ගන්න නම් අපි නිෂ්පාදකයාගෙන් මොන ලබා ගන්න. එහෙම නම් තොග වෙලෙන්දට කරන කාර්යභාරයක් නැහැ. එයාගේ වැදගත්කම අඩු වෙනවා. ඊළඟට විද්‍යුත් වාණිජයේ දියුණුව. අද වන විට ඊ-කොමර්ස් ලොකු පිම්මක් පැනලා තියෙනවා. මුළු ලෝකෙම ලංකාව විතර නෙවෙයිනේ. අද විද්‍යුත් වාණිජය වේගෙන් ව්‍යාප්ත වෙනවා. මොකක්ද ඒ කියන්නේ? අන්තර්ජාලය හෝ වෙනයම් sannivedana ජාලයක්. දුරකථනයත් අයිති ඒකට. අන්තර්ජාලය හෝ වෙනයම් sannivedana ජාලයක් ඔස්සේ කෙලින්ම නිෂ්පාදකයාගෙන් භාණ්ඩ පිළිබඳ තොරතුරු විමසලා කෙලින්ම නිෂ්පාදකයා වෙත ඇනවුමක් කරලා ඊ-කෑෂ් නැත්නම් හරපත් හෝ ණයපත් මගින් ගෙවීම් පියවලා නිෂ්පාදකයාගෙන් කෙලින්ම භාණ්ඩ ගෙන්න ගන්නවා. නිෂ්පාදකයා විදේශ නිෂ්පාදකයෙක් නම් කුරිය මගින් දේශීය ව්‍යාපාරිකයෙක් නම් තමන්ගේම ප්‍රවාහන සේවාව හෝ ඒත් ඇතැම් විට ඉක්මනින් එවන කුරිය සේවාව මගින් භාණ්ඩ එවනවා. මොකද අතරමැදි අවශ්‍ය නැහැ. අද ඊ-කොමර්ස් ලෝකෙ දියුනේ. දැන් ඔබ පවා ඔබේ ගෙදරට අවශ්‍ය සමහර විදුලි උපකරණයක් වෙන්න පුළුවන්. වාහනයට අවශ්‍ය ලංකාවේ හිඟ ස්පෙයා පාර්ට් එකක් වෙන්න පුළුවන්. සමහරට ගෙදර පිරිසිදු කරන අලුත් කෙමිකල් එකක් වෙන්න පුළුවන්. තේරෙනවද? ඕගොල්ලන්ට අවශ්‍ය නව ඇඳුම් විලාසිතාවක් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ බොහෝ දේවල් ඔබ ගෙන්න ගන්නවද නැද්ද? ගෙන්න ගන්නවනේ ඊ-කොමර්ස් වලින්. ඉතින් තොග වෙලෙන්දු අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ හේතු නිසා තමයි තොග වෙලෙන්දු අද වැදගත්කම අඩු වෙලා ඒගොල්ලෝ බැහැර කරන ප්‍රවණතාවක් තියෙනවා. මෙන්න මේ වගේ නිවැරදි කරුණු තුනකට ලකුණු තුනක්ම ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයටත්. ඒ අවුරුද්දෙම රෝමි ලක්කන් 2 වශයෙන් අහපු ප්‍රශ්න එකක් තනි ප්‍රශ්නයක්. ප්‍රශ්න දෙකක් ඇහුවේ අවුරුද්දේ. සිල්ලර වෙළඳාමේ ඇති වී තිබෙන නව ප්‍රවණතා කවරේද? සිල්ලර වෙළඳාමේ ඇති වී තිබෙන නව ප්‍රවණතා. මතකනේ? නව ප්‍රවණතා නිව් ට්‍රෙන්ඩ්ස් කියන්නේ මොනවද? සිල්ලර වෙළඳාමේ පෙර නොතිබුණු අලුත් තත්වයන් පෙරට වඩා අලුත් වෙලා ඒවා තව තවත් වර්ධනය වෙනවා නම් ඒව තමයි ප්‍රවණතා කියන්නේ. සිල්ලර වෙළඳාමේ කලින් තිබුණේ නැහැ. අලුතෙන් ඇති වෙලා ඒවා එන්න වර්ධනය වෙනවා. ඒක තමයි ප්‍රවණතා කියන්නේ. ඒතර ඒකෙත් ඒ කාලේ කරුණු 3නේ අපේක්ෂා කරන අද වගේ 4ක් නෙවෙයිනේ. නිසා කරුණු 3යි ලකුණු 3යි. මේ ප්‍රශ්නේ තාම පරණ වෙලා නැහැ. තාම එදා වගේම අලුත් මේ ප්‍රශ්නේ. එදා වගේම අදටත් ගැලපෙනවා. මේක 2002න් පස්සේ වාර කීපයකදීම ඇහුවා ඉදිරියට තානවා. අද වෙද්දි ලකුණු 4ක ප්‍රශ්නයක්. හරිනේ? අද වෙද්දි මේක අද නම් ලකුණු 4ක්. අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එක තුලු තියා ගන්නවා. පළවෙනි එක තමයි නව තාක්ෂණය භාවිතා කිරීම. දැන් සිල්ලර වෙළඳාමේ නව තාක්ෂණය කලින් භාවිතා කරේ නැහැනේ. දැන් එන්නෙම වැඩි. දැන් නිකම් බලන්න ඕගොල්ලන් ගම් ප්‍රදේශේ ජීවත් වන ප්‍රදේශේ සුපිරි වෙළෙන්සල් නෙවෙයි මං කියන්නේ සාමාන්‍ය සිල්ලර වෙළෙන්සල්. සාමාන්‍ය ග්‍රොසරිස් තියෙන්නේ. ඒවැ බලන්න මේ තරාදී මොකක්ද කියලා පරණ අර කිලෝ පඩි දාලා කිරණ එකද නෑ. ඒක සාර්ථක නෑනේ. ඒ තරාදී 100%ක්ම නිවැරදි නෑ. සමහර කිලෝ පඩි අපි ලයිසන් කරගන්න උන අවුරුදු පතා. ලයිසන් කරගන්න ගියාම බර වෙනස්ලා නේ බර හදනවා. ඒක අපි කරගන්නේ නෑනේ. ඒ නිසා පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් ඩිජිටල් ස්කේල් එක ගත්තොත් තේරෙනවා. ඩිජිටල් ස්කේල් එක ඩිජිටල් තරාදිය ගත්තොත් ඒක 100%ක්ම නිවැරදි. ඒ නිසා අනිවාර්යයෙන්ම නිවැරදිව කිරුම්බිනුම් කරලා භාණ්ඩ අලෙවි කරන නිසා පාරිභෝගික විශ්වාසය දිනාගෙන පාරිභෝගිකයන් කැමැත්තෙන් නැවතත් ඒ වෙළෙන්සැලත් එක්ක ගනුදෙනු කරන්න තත්ත්වයක් උදා කර ගන්නවා. තේරෙනවද? අනිත් එක තමයි නව තාක්ෂණයේ භාවිතා කිරීම නිසා තමයි ණයපත් සහ හරපත් ඔස්සේ ගෙවීම් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඇත්තට මම දන්න අපේ හිතවත් මල්ලිලා වගේ කරන සිල්ලරකට කීපයක්ම
මම පෞද්ගලිකව කොට දැම්මා. මම කිව්වා දැන් ඕගොල්ලෝ සාම්ප්‍රදායික බලන්න ඕගොල්ලෝ ළඟට ආවිල කාඩ් දික් කරනවා. කාඩ් පේමන්ට් කරන්න පුළුවන් දාන. ඕගොල්ලෝ බෑ කියන. ඉතින් මේ මිනිස්සු යනවනේ. දැන් ඔය දැනුවත්. දැන් ඔය මේ මිනිස්සු නොදැනුවත්ව අහන නිසා. සමහර වෙලාවට දැනුවත්ව මේ කඩේ කාඩ් පේමන්ට් බෑ කියලා එන්නෙම නැති පිරිසක් ඉන්නවා. හිතලා බලන්න කියලා මම ගණන් හදලා පෙන්නනවා. පස්සේ ඒගොල්ලෝ මට ස්තුති කරා. ඒ මම දීපු උපදේශන සියලුම වෙලෙන්සල් වල වෙලඳාම් වැඩි වුණා. මොකද දැන් කාඩ් මම වුණත් සල්ලි නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමයි බඩු ගන්න. ඉතින් ක්‍රෙඩිට් කාඩ් එක අපේ වෙලෙන්සලේ පිළිගන්නේ නැත්නම් මම පිළිගන්න පුළුවන් සුපර් මාකට් එකට හරියට බඩු ගන්නවා. ඇත්ත කතාව ඕකනේ. අපි ඕක නතර කර ඔය ගමන නතර කරගන්න ඕනේ. මොකද වෙන්නේ? අපිත් එහෙනම් නව තාක්ෂණයටදී ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකක් නේ. ඉලෙක්ට්‍රොනික දත්ත පිරික්සුම් යන්ත්‍රයක් බැංකුවක් මගින් සාකච්ඡා කරලා අර බැංකුවත් එක්ක මුලින්ම කිවිසුමක් ඇති කරගෙන බැංකුවට අපි මුදලක් ගෙවලා ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එකක්. ඒ කියන්නේ අර ක්‍රෙඩිට් කාඩ් එක රීඩ් කරන්න සවි කරලා අපි අන්තර්ජාල සේවා සපයන ආයතනයකින් අන්තර්ජාල සම්බන්ධය අරගෙන අපි ඒ තාක්ෂණය පාවිච්චි කරොත් තමයි ණයපත් හරපත් මගින් කරන ගෙවීම් අපට බාර ගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් අපේ ගනුදෙනු ප්‍රමාණය අනිවාර්යයෙන්ම ප්‍රසාරණය වෙනවා ඇති. තේරුණාද? ඒ වගේම දැන් වෙනදා බෙලෙන්සල් වල බහණ්ඩ සොරකම් කිරීම පරීක්ෂා කරන්න දානවා ආරක්ෂක අංශේ නිලධාරියෙක් නැත්නම් නිලධාරියෙක් දානවා. දැන් මම A level කරලා විභාගෙට ප්‍රතිඵල එනකන් ඉන්න කාලේ අපි ගම්පලාතේ දන්න ආන්ටි කෙනෙක්. එයා මේ නගරේ ග්‍රොසරියට ගිහිල්ලා පොඩි සොරකමක් කළා. තේරුණාද? සොරකමක් කරලා ඒක එයා කොහොම හරි යාගේ සාරියේ අස්සේ කොහේ හරි එයා සංගව ගත්තා. අන්තිමට සිකියුරිටි එනකොට ඇඟ අතගාලා බලනවා ඒ කාලේ. එතකොට අරක වැටුණා. ඒක හොරකම අහුණා පොලිසියට එක්ක ගිහිල්ලා. කෙලිම ආත්මගරුත්වය බින්දුරෙන් බැස්සලු. මම දැක්කේ නැහැ කිව්ව දැක්කපුවා කියනවා. පයින් මුල පොලිසියට අරන් ගියේ. දෝෂාරෝපණය කර කර. අමතක කරන්න පාද යාගේ දරුවෝ රටේ පිළිගත් තැන්වල ගිහිල්ලා ඉන්නවා. එක්කෙනෙක් විශේෂඥ වෛද්‍යවරයෙක්. බලන්න කොච්චර දැන් ඒ දරුවෝ ඒ කාලේ පුංචි. දැන් අද කළා නම් මොකද වෙන්නේ? අරගොල්ලෝගේ ආත්මගරුත්වයත් ඉවරයි. ඉතින් දැන් අද ඒවට පෙළඹෙන්නේ නැහැ. ඇයි? අද ඇඟ අත ගන්න ඕනේ. අද CCTV කැමරා තාක්ෂණය සවි කරලා තියෙනවා. CCTV කැමරා තාක්ෂණයේ දුටුසනින් අපි හොරකමක් කරන්න අදහස පහළ වුණොත් මොකද වෙන්නේ? ඒ අදහස අපි මිය කියලා යනවා. එහෙනම් අන්න නව තාක්ෂණය භාවිතා කිරීමේ ප්‍රයෝජන. ඊළඟට වැඩි කාලයක් විවෘතව තැබීම. තවත් ප්‍රවණතාවක්. වැඩි කාලයක් විවෘතව තබනවා. දැන් තරඟකාරීත්වය වැඩිනේ. වෙනද තරඟයක් නැහැ. ගමකට තියෙන සිල්ලර කඩ එකයි නැත්නම් දෙකයි. කැමැති වුණත් අකමැති වුණත් මිලදී ගන්න ඕන ඒ කඩ දෙකෙන් එකකින්. තේරුණාද? අද එහෙම බෑ. අද ඕන තරම් තියෙනවා බැලන්සල් විකල්පනේ. ඒ නිසා අද තරඟ වැඩි. එනම් තමන්ට ප්‍රමාණවත් වෙළඳපොළ කොටසක් දිනා ගන්න නම් මොකද වෙන්නේ? තරඟකාරී ලෙස තමන් වැඩි කාලයක් විවෘත කරනවා. ඒකෙන් මොකද වෙන්නේ? තමන්ට ප්‍රමාණවත් වෙළඳාමක් නැත්නම් වෙළඳපොළක් දිනා ගන්න අවස්ථාව උදා වෙනවා. තුන්වෙනි ප්‍රවණතාව තමයි පාරිභෝගික සේවා සැපයීම. පාරිභෝගික සේවා සැපයීම. ඒ කියන්නේ පාරිභෝගිකයින්ට අවශ්‍ය සේවා සැපයීම. දැන් නිදසුනක් වශයෙන් පාරිභෝගිකයෙක් තමන්ට අතින් ගෙන යන්න බැරි සාපේක්ෂව බර භාණ්ඩයක් නම් එයා අපේක්ෂා කරනවා ව්‍යාපාරික මේකට සහනයක් දෙයි කියලා. ඔව් ව්‍යාපාරිකයාගේ වාහන තියෙනවා ප්‍රහාණය කරලා දෙනවා සේවා. අපි හිතමු විදුලි උපකරණයක් නම් අපි ගත්තේ. හරිද? ඒ විදුලි උපකරණේ කිසියම් කාර්මික දෝෂයක් ආවනම් තාක්ෂණික දෝෂයක් ආවනම් අපි සිල්ලර විලදර කිව්වහම කියන රයිට් ඒක ගෙනත් දෙන්න සර්. අපි ඔය යවන්නම් ඒජන්ට් අපි යවලා රිපෙයාර් කරලා ගෙනත් දෙන්න. නැත්නම් අපි අලුත් භාණ්ඩයක් උකර මාරු කරලා දෙන්න. සේවා. සමහර අපි දැන් විදුලි උපකරණ අපි විශේෂම ඔය වායු සමන යන්ත්‍ර වගේ දේවල් ගත්තම ඒවා සර්විස් කරන මාස 3 ඒ සිල්ලර වෙලෙන්ද අපිට ඒක මතක් කරලා දෙනවා. තේරෙනවද? ඒ වගේ පාරිභෝගික සේවා එන්නෙන්නම දැන් මොකද වෙන්නේ? තරඟය වැඩි නිසා පුළුල් කරනවා. එකම කර්මාන්තයේ ඉන්න සෑම සිල්ලර වෙලෙන්දෙක්ම අන්නයට සාපේක්ෂව වැඩි පාරිභෝගික සේවයක් ලබා දෙන්න උත්සාහ කිරීමත් ප්‍රවණතාවයක්. ඊළඟට සුපිරි වෙලෙන්සල් බිහිවීම. එන්නම සුපිරි වෙලෙන්සල් වල වර්ධනය ඉහළ යනවා. අනිවාර්යයෙන් ඉහළ යනවනේ. එතකොට ඒක ප්‍රවණතාවක්. දැන් අපි අපිට හුරු වෙනදා සුපර් මාකට් කොම කෙලිම කොළඹ නගරේ විතර අපි අහලා තිබුණේ. පස්සේ අපි බැලුවා
ප්‍රධාන නගර මැද එකක් ගියා. දැන් මොකද වෙන්නේ? ප්‍රධාන නගර මැද එකම සමාගමේ සුපිරි වෙළඳ කියන්නේ එකම සමාගමේ සුපිරි වෙළඳසැල් දෙකක් තුනක් ව්‍යාප්ත වෙනවා. තව තරංකාරී සුපිරි වෙළඳසැල් එනවා. ඒ නිසා සුපිරි වෙළඳසැල් ලෙස ව්‍යාප්ත වීම අනිවාර්යයෙන්ම සිල්ලර වෙළඳාමේ විශේෂ පෙරලියක් නැත්නම් ප්‍රවණතාවක් වෙලා තියෙනවා. දැන් අද වෙද්දී සාමාන්‍ය කුඩා පරිමාණ සිල්ලර වෙළඳ ව්‍යාපාර පවා අර සුපිරි වෙළඳසැල් ව්‍යාප්තියෙන් ඇති වෙන පීඩනය ලිහා ගන්න. පීඩනය අඩු කර ගන්න මොකද කරන්නේ? තමනුත් පුළුවන් විදියට සුපිරි වෙළඳසැල් ලෙස සංවිධානය කරනවා. දැන් මේ හෙට අනිද්දා මගේ හිතවත් මල්ලි කෙනෙක් වෙළඳසැලක් විවෘත කරනවා. ඒක එයා ආරම්භ කරන සැලසුම් කරේ CCTV කැමරා තාක්ෂණය අරගෙන, ඩිජිටල් තරාදිය අරගෙන, ඒ වගේම අර මොනවද කෑෂ් රීඩර් මැෂින් අරගෙන, ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් වලින් ගනුදෙනු කරන්න ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් අරන්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් අරන් බොහොම පිළිවෙලට එයා දැන් මේ වෙළඳසැල ආරම්භ කරන්න මේ දැන් හෙට අනිද්දාම ආරම්භ කරනවා. තේරෙනවද? මොකද්ද මේ මොකද්ද? ප්‍රවණතාවක්. ඒ කියන්නේ තේරෙනවද? ඒ කියන්නේ ඒගොල්ලෝ උත්සාහ කරන්නේ සුපිරි වෙළඳසැලක තරම් ඉඩ පහසුකම් නැහැ. නමුත් තියෙන සීමිත ඉඩකඩ තුල අර කුඩා කූඩයක් දීලා කූඩේ අරන් ගිහලා තෝරලා ගේන්න පුළුවන්. සුපිරි වෙළඳසැල් වල ආරයට කරගෙන නැත්නම් බලන්න. ප්‍රවණතාවක්. ඊළඟට එකම වෙළඳසැලක විවිධ භාණ්ඩ හා සේවා ලැබී කිරීම. දැන් ඔබට මෙහෙම කිව්වම ඔබට හිතේ මේක විශේෂ උත්තරයක්ද කියලා. එකම වෙළඳසැලේ ඉතින් විවිධ භාණ්ඩ වර්ග සහ සේවා ලැබී කරනවනේ ඔව්. නමුත් එහෙම නොමැති කාලයක් තිබුණු දරුවනේ. දැන්ට අවුරුදු 20කට වගුඩදී වෙන 20කට 15කට 20කට උඩදී වෙනකම් මේ තත්ත්වය තිබුණා. ඒ කියන්නේ එකම වෙළඳසැලක විවිධ වර්ගයේ භාණ්ඩ නැහැ. භාණ්ඩ 1යි 2යි තියෙන්නේ. ඒකෙන් වෙන්නේ අපිට අවශ්‍ය භාණ්ඩ වර්ග 10ක් ගන්නවා 10 ගන්න සමහරට වෙළඳසැල් 5කට යන්න වෙනවා. නැත්නම් අඩු ගානේ 3කටවත් යන්න වෙනවා. දැන් වෙනස්. දැන් පාරිභෝගිකයාට එදිනදා ජීවත් වීමට අත්‍යවශ්‍ය සියලුම පාරිභෝගික ද්‍රව්‍ය එකම මහලකටින් ගන්න පුළුවන්. තේරෙනවද? අන්න ඒකත් ප්‍රවණතාවක්. අද සීරු කියන්නේ කුඩා පරිමාණ සිල්ලර වෙළඳසැල හිතන්නකෝ. ඔබට මේ කීන අත්දැකීම ඇති සාපේක්ෂ කුඩාම කඩයක්. නමුත් බඩු පිරලා තියෙනවා. තේරෙනවද? ඒකේ නැති දෙයක් නැහැනේ. ඒකේ නැති දෙයක් නැහැ. මොකක්ද හේතුව? අන්න අද බොහෝ සිල්ලර වෙළඳු එහෙනම් තමන් භාණ්ඩ කීපයකට කොටු නොවි පාරිභෝගිකයාට එකම වහලක් යටේ ඒගොල්ලන්ට අවශ්‍ය සියලුම භාණ්ඩ සපයා දී යුතුයි කියන මතයේ ඉඳගෙන වෙළඳ මතයේ ඉඳගෙන භාණ්ඩ විශාල වශයෙන් අලෙවි කරනවා. ප්‍රවණතාව. ඊළඟට අලෙවි කරන ලද භාණ්ඩ නැවත බාර ගැනීම. දැන්ට වසර 10ක් 12කට පෙර වෙනකම්ම නැවත විකුණූ භාණ්ඩ සොකීය කැමැත්තෙන් බාරගත්තේ නැහැ. නෛතික පැත්තෙන් ගිහිල්ලා පාරිභෝගික අධිකාරිය හරහා ගිහිල්ලා ඒක අධිකරණයේ නඩුපොවල තමයි ඒ කියන්නේ විකුණූ භාණ්ඩවල කිසියම් දෝෂයක් තිබුණොත් ඒක ආපහු බාරගත්තේ. නමුත් දැන් එහෙම නෙවෙච්චර දුරද ගෑනුනේ සාමාන්‍ය සිල්ලර වෙළඳු කැමැත්තෙන් කියනවා රයිට් අපි බාර ගන්නවා කියලා දෙන්නේ. දැන් පුංචි උදාහරණයක් මම එක්තරා සිල්ලර අපි දන්න සිල්ලර වෙළඳසැලකින් සොසේජස් පැකට් එකක් ගත්තා 200කට. අරගෙන ඒක උයන්න ගියා පස්සේ ඉතින් ඒ ගෙදර අය තීරණය කරා මේක පරණයි. බැලුවොත් ඩේට් එක පරණයි. යල්පිනු භාණ්ඩය. හරිද? පස්සේ මං ගිහලා කිව්වා ගේනස ප්‍රශ්නේ මං කිව්වා අපි දැන් ඒක විවෘත කරලා කමන්නේ නැස ප්‍රශ්නයක් නැහැ. මම ගේන්නේ මට බාර දෙන්න පුළුවන් කො මං තව මං දෙක තුනක් කතා කරලාම දෙන්නම් කිව්වා. බලන්න කොච්චර හොඳයිද කියලා. තේරෙනවද? අන්න සිල්ලර වෙලෙන්දු. එයාට පුළුවන් මග හරින්න දැන් ඕක කැඩුවම් පස්සේ ඉතින් කොහොමද මං දෙන්නේ? ඊට පස්සේ මට යාර නීතිය උගන්වන්න වෙනවා. ඇයි? ආහාර වර්ගයක් නැතිනම් කඩල උයලා කාල බැලුවනේ අපි දන්නේ නැෂ්ට වෙලාද කියලා. ඇසුරුම චෙක් කරන්නේ නැහැ අපි විශ්වාස නෙගන්නේ. තේරුණාද? ඒ වගේ ප්‍රශ්න අපිට ලොකු කාලගෝට්ටියක් ඇති කරගන්න වෙනවා. දැන් එහෙම නැහැ. කියන රයිට් ප්‍රශ්න නැස ගේන්න. උනදක් ගේන්න. මම ළඟදිත් ගිනිච්ච එක්තරා වෙලින්සලකින් රෝස කැකුළු කියලා බංකෝ මේක රෝස කැකුළු කියලා ගහලා තියෙනවා. දැන් ගහලා නැහැ සර්. ඒවම තමයි. ගහලා නැතුණාට සර් අරන් යන මොනවා අප්සෙට් එකක් වුණොත් ගේන්න. තේරෙනවද? ඒ වගේම රෝස කැකුළු නෙවෙයි. මං ගිහලා දුන්නා. අපි ටිකක් අඩුයි අපි කෑම වේලක් ගත්තා එකකින් අපූර්වට මට මාරු කරලා දුන්නා. තේරෙනවද? ඒ වගේ විකුණු භාණ්ඩවල මොනවා හරි දෝෂ තියෙනවා. ඒක නැවත බාර ගන්න එකක් දැන් ප්‍රවණතාවක්. මොකද එක සිල්ලර විලෙන්දී බාර ගන්නවා එක්කෙනෙක් බාර ගන්න නැත්නම් මොකද වෙන්නේ? අන්න බාර ගන්න නැති කෙනාගේ මාකට් එක කඩාගෙන වැටෙනවා. ඒ නිසා යාට සිදු වෙන බාර ගන්න ප්‍රවණතාවක්. ඊළඟට ණයපත් මගින් ගනුදෙනු කළ හැකි වීම. දැන් අද තරගෙනේ තියෙන්නේ. අද මහා පරිමාණ මධ්‍ය පරිමාණ සියලු සිල්ලර වෙලෙන්දෝ ණයපත් හරපත් මගින් ගනුදෙනු කරනවා. නැත්නම් ගෙවීම් බාර ගන්නවා. එහෙව් ප්‍රවණතාවක් තියෙද්දි අපි විතරක්
අපේ සිල්ලර කඩේ මුදලට පමණයි කියලා බෝඩ් ගහුවට ඩක් නැහැනේ. මුත් තේරෙනවද? අනිවාර්යෙන් අපිට සිදු වෙනවා ඒ ණයපත් මගින් ගනුදෙනු කරන්න තත්ත්වයටපත් වෙන්න. ඒකත් ප්‍රවණතාවක්. අද පුංචිම ව්‍යාපාරවල පවා අද ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීම් බාර ගන්නවා. ලංකාවේ අපි බැංකොක් එහෙම ගත්තොත් තායිලන්තේ බැංකොක් නුවර මැලේසියාවේ කුවාලාලම්පුර් සිටි එකේ බලන්න පෙවුමන්ට් වල ඉන්නේ අපි කියන්නේ අර මේ මොකද ස්ට්‍රීට් ට්‍රේඩර්ස්ලා කියලා පෙවුමන්ට් වල බඩු විකුණන ඒගොල්ලන් පවා මේ අතේ තියෙන අර සමහරට ඒකට බැඳගෙන අර ඉලෙක්ට්‍රොනික ඩේටා සර්ච් මැෂින් එක තේරෙනවද හිටගෙන ඉඳන් අපි අපේ කාඩ් පේමන්ට් එක බාර ගන්නවා ළඟ තියෙන වෙලෙන්සලකින් කරන්ට් කනෙක්ෂන් එක අරන් තියෙනවා පෙවුමන්ට් වෙලෙන්දු ස්ට්‍රීට් ට්‍රේඩර්ස්ලා තත්ත්වය එහෙමයි ඒ නිසා අනිවාර්යයෙන්ම අද ඒ වගේ ඒ කියන්නේ වීදි වෙලෙන්දු తాවකාලික වෙලෙන්දු පවා එහෙමනම් සාමාන්‍ය සිල්ලර වෙලෙන්දු අනිවාර්යයෙන්ම ණයපත් භාවිතයට යොමු වුණු ප්‍රවණතාවක් තියෙනවා. ඊළඟට භාණ්ඩ ප්‍රදර්ශනයට වැඩි අවධානයක් යොමු කිරීම. පෙරට වඩා අද භාණ්ඩ ප්‍රදර්ශනයට වැඩි අවධානයක් යොමු කරනවා. දැන් මම ඔය පොඩි සිල්ලර වෙලෙන්සලේම ආරම්භ කරද පිහිටවත් අය දන්නයි. ඉතින් මටත් ආරාධනා ලැබෙන හැම තියෙනවා මම ඉතින් යනවා. ගිය සමහරට වෙලෙන්සල ඕපන් කරන අනිද්දරන් අද මම යනවා නිකන් සහයෝගයට මොනවා උපදේශයක් දෙන්න ඉන්න කියලා. ඉතින් මම ඒගොල්ලෙන් ප්‍රශ්න අහනවා. ඉතින් අපි මේ උගන්වන දේ ඒගොල්ලෝ දන්නවා. අද ඒගොල්ලෝ දැනුවත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ අනිවාර්යයෙන් වෙලෙන්සලේ සීරුම් බහන්න පේන්න ඕනේ. පෙවුනුත් මේ කඩේ බඩු තියෙනවා. මේ කඩේ නැති දෙයක් නැහැ. ඕනම දෙයක් තියෙන කියලා මානසිකත්වයේ ඉන්නේ. අන්න ඒ මානසිකත්වයේ ආවොත් එයා ස්වයංක්‍රීයව හිතාමතානේ බඩු ගන්න ඉන්නෙම අපේ කඩේට. මේ සමාජයේ කියන දේවල්. අන්නේ தත්ත්වෙ තේරුම් අරගෙන භාණ්ඩ ප්‍රදර්ශනයට සීළු භාණ්ඩ පිළිබිඹුවන ආකාරයෙන් භාණ්ඩ ප්‍රදර්ශනය කරන්න ලොකු පෙළඹුවක් තියෙනවා. නිකම්ම නෙවෙයි. ආකර්ෂණීය ප්‍රදර්ශන කවුළු තුල ආකර්ෂණීය භාණ්ඩ ඇසුරුම් තුල තමයි භාණ්ඩ අසුර ප්‍රදර්ශනය කරන්නේ. පැහැදිලිද? ඊළඟට ස්වයං සේවා ක්‍රමයට නැඹුරු වීම. අනිවාර්යයෙන්ම අද තවත් ප්‍රවණතාවක්. වර්තමානයේ වන විට ලෝකේ සෑම රටකම මිනිස්සු කාර්යබහුල තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ කාර්යබහුල මිනිස්සු කැමති නැහැ පෝලිං වල ගිහලා භාණ්ඩ ගන්න. වෙලෙන්සලේ භාණ්ඩ Tamanට අවශ්‍ය භාණ්ඩයක් ගන්න ගිහලා ඒකට කාලනාස්ති කරන්න කැමති නැහැ. ඒ නිසා කැමති වෙන ස්වයං සේවා ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන වෙලෙන්සල වලට යන්න. ඒ කියන්නේ භාණ්ඩ තෝරලා එක් සන්නම්මෙට වර්ග කරලා අසුරලා තියෙනවා. පාරිභෝගිකයටම ගිහිල්ලා භාණ්ඩ තෝරගෙන ඇවිල්ලා කැෂියර් එකේදී මුදල් අය කෙමිට මුදල් ගෙවල් නිදහස් කරන්න පුළුවන්. දෙනකම් බලන් ඉන්න ඕනේ. අන්න ඒ නිසාද බොහෝ සිල්ලර වෙලෙන්දු කුඩා පරිමාණ වෙලෙන්දු පවා ස්වයං සේවා විකුණුම් ක්‍රම අනිවාර්යයෙන් දියත් කරනවා. ඒවත් ප්‍රවණතා. මෙන්න මේ වගේ මූලික ප්‍රවණතා තුනකට ලකුණු තුනක්ම ලබා ගන්න පුළුවන්. අද නම් කියද්ද ඒක අනිවාර්යෙන් හතරක්. මොකද අද ලකුණු තුනේම නැහැනේ ලකුණු හතරේ ප්‍රශ්න තියෙන්නේ. හතරක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔව් දරුවනේ අපි අද මේ පාඩම් පරිච්ඡේදයෙන් උත්සාහ කළේ 11 වන පාඩම් මේකකේ 1 2 3 වශයෙන් අපි සාකච්ඡා කළ පරිච්ඡේදය කියන්නේ සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම සම්බන්ධයෙන්. මොකද ඒ විදේශී වෙළඳාමේදී වැඩිපුරම ප්‍රශ්න අහන්නේ දෙකෙන්නේ. 2000 වර්ෂයේ සිට යොමු වෙච්ච විභාග ප්‍රශ්න පළමුව සාකච්ඡා කරන්න අපි ආරම්භ කළා. අපි තවදුරටත් ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒකෙදි විභාගයට ලකුණු ලබා දෙන පිළිවෙල විභාගදී අපේක්ෂා කරන පිළිතුරු වල ධාරිතාවය සහ ස්වરૂපය පැහැදිලි කරමින් විශ්ලේෂණාත්මකව අපි මේ සාකච්ඡාව කරන්න ආරම්භ කළා. අපි ඉදිරි පාඩම් පරිච්ඡේද වලිනුත් තවදුරටත් මේ වගේම විභාග ප්‍රශ්න ඒ වගේම අපි විසින් ගොනු කරපු ආදර්ශ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා ඔබට මේ දේශීය වෙළඳාම සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැතුව චකිතයක් නැතුව දැඩි විශ්වාසයෙන් ඒ වගේම බොහොම සැහැල්ලුවෙන් විභාගයට පිළිතුරු ලිවීමේ තාක්ෂණය නැත්නම් දැනුම ලබා ගන්න අනිවාර්යයෙන්ම අපි ඉදිරි පාඩම් පරිච්ඡේදත් වල තුලිනුත් බලාපොරොත්තු වෙනවා කියලා මතක් කරන්න ඕනේ.